හරි ආය සම්බන්ධ වුණා ළමයි ටික එකතු වෙන්නේ දැන්. ළමයි දැන් පුරුදු වෙන්න මේ ලින්ක් එකෙන්ම සම්බන්ධ වෙන්න ලින්ක් එක වෙනස් කරලා නැහැ. යා වෙලක් නෑ. හරිනේ. භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකලාපයේ බුදුරජාණන් වහන්සේට අභියෝගයක් වුණ අවස්ථා තිබ්බද? භික්ෂුන් වහන්සේලා ක්‍රියාකලාපය කියන්නේ භික්ෂුන් වහන්සේලා සමහර කරපු වෙනවද කතා කරන්නේ? හරි. භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකලාපේ කොහොමද බුදුරජාණන් වහන්සේට අභියෝගයක් වුණේ? දැන් අපි දන්නවනේ භික්ෂු සමාජයේ ගිහි සමාජයට ආදර්ශයක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ සකස් කළා තිබ්බේ. ඉතින් උදාහරණයක් විදිහට අර වැසිකිලි පරිහරණයේදී ජල බඳුනේ කියන්නේ බඳුනේ ජලයේ ස්වල්පයක් ඉතිරි කරලා එක හාමුදුරු කෙනෙක් වැසිකිලි පරිහරණය කරලා එළියට ආවා. ඊට පස්සේ මේක දැකපු විනයදර භික්ෂුන් වහන්සේලා චෝදනා කරා මේ බලන්න විනය කිසිම විනයක් නැතුව මේ භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුන් වහන්සේ වැසිකිලි පරිහරණය කරනවා කියලා ඔය කියපු කරුණ පාදක කරගෙන භික්ෂුන් වහන්සේලා දෙපිරිසකට බෙදුණා ධර්මදාර විදිහටයි විනයදර විදිහටයි මේ දෙපිරිස අතරේ ලොකු වාදයක් විවාදයක් ඇති වුණා. ඉතින් මේ හරහා භික්ෂුන් වහන්සේලා විවිධ චෝදනා කරමින් මේ දෙපාර්ශ්වයකට බෙදලා කටයුතු කරනකොට බුදුරජාණන් වහන්සේ මොකද කළේ? ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ඒ කිසිම පාර්ශවයක් අරගත්තෙත් නැහැ. කිසිම පාර්ශවයක් හොඳයි කිව්වෙත් නැහැ. දෙපිරිසට අවවාද කරා. බැරිම තැන බුදුරජාණන් වහන්සේ මොකද කළේ? ඒ තම තමන්ගේ අඩුපාඩු තේරුම් ගන්න ඉඩ ඇරලා දැන් ඔය විවිධ අවස්ථාවල බුදුරජාණන් වහන්සේගේ ක්‍රමශිල්ප භාවිත කරපු ක්‍රමශිල්පයක් තමයි මේ පැහැදිලි වෙන්නේ. සමහර අවස්ථාවල දැන් අපිට සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට දෙමව්පියොත් ඒ දේ කරන අවස්ථා තියෙනවා හිටපු ගම. ඒ කියන්නේ සමහර කරුණු ළමයින්ට පැහැදිලි කරලා දෙන්න බලනවා. ගුරුවරයොත් එහෙමයි. පරිම උත්සාහ කරනවා. නමුත් උත්සාහ කරලා බැරිම තැන සමහර විට ටිකක් මඟ හැරලා ඒ කරුණු තේරුම් ගන්න ඔහුට ඉඩ දීලා නිශ්ශබ්ද වෙන අවස්ථා තියෙනවා. හැබැයි ඒක ඉතින් බුද්ධිමත්ව කරන්න ඕනි. වැරදි පාරේ යන ළමයෙකුට නිදහසේ ඉඳ දීලා ඉඩ දුන්නොත් ඒ ළමයා ඒ දරුවා විනාශ වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දුරුතික බලලා මේ කරුණු හොඳට හොයලා බලලා ගන්න ඕනේ හොඳම තීරණය විදිහට මොකද්ද කරේ? බුදුරජාණන් වහන්සේ පාර්ලීය වනයේට ගියා වැඩි. පාර්ලීය වනයේට වැඩලා අර ඇතෙකුගේ වදුරෙකුගේ උපකාර ලැබමින් වාසය කරපු ආකාරය පිළිබඳව අපි උදා කාලේ අහලා තියෙනවානේ. ඉතින් මෙන්න මේ විදිහට භික්ෂුන් වහන්සේලාට ඉඩ හැරියා මේ අවස්ථාවේ තමාගේ ක්‍රියාකලාපයන් වල අඩුපාඩු හොඳ නරක තේරුම් ගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ මොන කාරණයක් මත වුණත් සමගි බිඳ වැටෙන්න ඉඩ දුන්නේ නැහැ ශාසනය තුල. බුදුරජාණන් වහන්සේ නිතරම පැහැදිලි කරා මේ භික්ෂුන් වහන්සේලා අතර සමගිය පවත්වා ගන්නට කියලා. දැන් ඔයාලෙන් ප්‍රශ්නයක් අහුවොත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ එහෙම නැත්නම් සංඝ සමාජයේ සමගිය පිළිබඳව බොහෝ සෙයින් උනන්දු වූසේක ඒ සඳහා උදාහරණයක් ලෙස දැක්විය හැකි පාලි ගාථා පාඨය ලියා දක්වන්න කියලා වගේ අහන්නත් පුළුවන්. එතකොට අන්න එතෙන්ට ගැලපෙන පිළිතුර තමයි සමග්ගා හෝත
මා විවදත කියන පාඩේ. සමග්ගා හෝත කියන්නේ සමගි වන්න. මේ මා කියන වචනේ එපා කියන වචනේ එපා කියන අදහස තමයි පාලි භාෂාවේ තියෙන්නේ. ඒතර මා විවදත කියන්නේ විවාද කරන්න එපා. සමග්ගා හෝත කියන්නේ සමගි වන්න. මා විවදත විවාද කරන්න එපා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරා. ඒ වගේම තමයි දැන් මේ භික්ෂුන් වහන්සේලා අර තමන්ගේම පැත්ත හරි කියලා හිතාගෙන මේ විදිහට දෙතිස්සක් බෙදලා කටයුතු කරේ. ඒකට කියනවා අගතිගාමි වීම කියලා. ඒ කියන්නේ දැඩි මතධාරී වීම. ඒ කියන්නේ එකම තමා කියන අදහසම නිවැරදි අනිත් අදහස් ඔක්කොම බොරු කියලා හිතන ස්වභාවය. මෙන්න මේ ස්වභාවයන් වලින් අත්මි දෙන්න කියලා තමයි බුදුරන් වහන්සේ නිතරම භික්ෂුන් වහන්සේලාට අවවාද කරේ. මේ අභියෝගයේ ජයගත් අවස්ථාවේ අපිට ගන්න තියෙන ආදර්ශය මොකද්ද? ඒව තමයි නිතරම අහන්නේ. එතකොට මේ තමාගේ පාක්ෂිකයන් දෙපිරිසක් විදිහට බෙදිලා වාද විවාද කරගන්න අවස්ථාවේදී ඒ අභියෝගයට මුහුණ දීම සඳහා බුදුන් වහන්සේ යොදාගත් ගුණාංගයන් තමයි එකක් විමසුත්‍රී වීම. අනිත් කාරණේ තමයි අපක්ෂපාතීව එකම පැත්තක්වත් ගන්නේ නැතුව සත්‍ය වෙනුවෙන් පෙනී සිටීම. මෙන්න මේ කාරණා දෙක තමයි මෙතන වැදගත්ම කාරණා දෙක. ඊළඟ ප්‍රශ්නේ ජීවිතයේ දුෂ්කර අවස්ථා උපේක්ෂාවෙන් ඉවසූ අවස්ථා තියෙනවද බුද්ධ චරිතේ? ඕන තරම් තියෙනවා. හැබැයි මේ පාඩමේ තියෙන්නේ අපිට එක උදාහරණයක්. ඒ උදාහරණේ මතක තියාගන්න ඕනේ. මොකක්ද ඒ උදාහරණය? දැන් බුදුරජාණන් වහන්සේ විවිධ දුෂ්කර අවස්ථාවලට මුහුණ දුන්න ජීවිතේ. නමුත් මේ පාඩමේදී අපි කතා කරන්නේ අර වේරංජාපුරේ වස් විසූ කාලේ. ඒ වස් විසූ කාලේ උදය කියන බමුණා බුදුරජාණන් වහන්සේට එක්තරා කාලයක වස් කාලයක ආරාධනා කරනවා භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේටයි තමාගේ ප්‍රදේශයට ඇවිල්ලා වේරංජාවට ඇවිල්ලා වස් වසන්න කියලා. ඉතින් වස් වසනවා මාස 3ක් බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා. මාස 3 අවසාන වෙනකම් මේ උදේ බමුණා ආයේ මේ පන්සල පැත්තේවත් ආවේ නැහැ. දානේ දුන්නෙත් නැහැ. ගිලම්පස මොනාවත් දුන්නේ නැහැ. හොයලා බැලුවත් නැහැ. පාඩුවේ හිටියේ. කොහොම හරි බුදුරජාණන් වහන්සේ මේ කාලේ අර අස්ව වෙලෙන්දු පිරිසක් ලබා දුන්න යව කියන ඒ කියන්නේ අස්වැන්ට දෙන කටුක ආහාරයක්. මෙන්න මේ යව කියන කටුක ආහාරයේ වළඳමින් භික්ෂුන් වහන්සේලා සමග බුදුරජාණන් වහන්සේ මේ මාස 3 වැඩ ඉඳලා මාස 3 අවසාන වෙලා මේ උදේ බමුණ හම්බෙලා කියනවා උදේ බමුණාණනි දැන් අපි ඔන්න ඔබගේ ආරාධනාවෙන් අපි ඇවිල්ලා මේ ස්ථානට ඇවිල්ලා වස් විසුවා මාස 3 අවසానයි දැන් අපි යන්න යනවා කියලා මතක් කරලා තමයි බුදුරජාණන් වහන්සේ වැඩි. ඒ ගුණේ එහෙම ඒ කියන්නේ දුෂ්කර අවස්ථාවල වුණත් තමාගේ අර උපේක්ෂාවෙන් ඉවසුවා කියන්නේ අන්න ඒකයි. ඒ කියන්නේ ලාභ වගේම අලාභත් විඳ දරා ගත්තා කියන එක උපේක්ෂාව. එතකොට මෙන්න මේ අවස්ථාවෙන් අපිට පැහැදිලි වෙන්නේ බුදුරජාණන් වහන්සේ අභියෝග වලට මුහුණ දීමේදී උපේක්ෂාවෙන් කටයුතු කළ අවස්ථාව. ඒ කියන්නේ ජීවිතයේ හැම අවස්ථාවකදීම අපිට ජයග්‍රහණම ලැබෙන්නේ නැහැ. අපිට සැප පහසුකම් ලැබෙන්නේ නැහැ. අපි ප්‍රාර්ථනා කරන දේවල්ම අපිට ලැබෙන්නේ නැහැ. අපි ප්‍රාර්ථනා නොකරපු දේවල් අපිට ලැබෙන්න පුළුවන්. සැප වගේම දුක් අවස්ථාවන්ට මුහුණ දෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙච්ච දේවල් වගේම බලාපොරොත්තු නොවුන දේවල් අපේ ජීවිතේදී සිද්ධ වෙන්න පුළුවන්. මේ අවස්ථාවල උපේක්ෂාවෙන් ජීවිතය සකස් කරගන්න ශිෂ්‍යයන්ටත් වැදගත් ආදර්ශයක් වෙනවා. ඒ වගේම තමයි දැන් අපි ඉගෙන ගන්නකොට සමහර විට වේලාවට ආහාර ටික ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි තියෙද්දි ඉතින් ආහාර ටික ගන්න නැතුව ඉන්න එක ගුණයක් නෙමෙයි. ඒක කම්මැලිකම, අලසකම, තමාගේ නිරෝගීතාවය ගැන හිතන්නේ නැති එක. වෙලාවට ආහාර ගන්න ඕනේ උදේට දැන් ආහාර වෙලාවට ගන්න ඕනේ දවල්ට ආහාර ටික කොහොම හරි දෙමපිය හොයලා දෙනවනේ.
ඉතින් ඒ ටික හරියට වෙලාවට ගන්න නැති එක වරදක්. එහෙම නෙමෙයි මෙතන කියන්නේ. විවිධ ඔය රසයන් හොයමින් ඒවා පස්සේම යමින් දැන් ආහාර ටික ගන්න බැරි වුණා කියලා තමන්ගේ ඉගෙනීම් කටයුතු අතපසු කරගන්න එපා කියන එක මේ කියන්නේ. ඊළඟට සුව පහසු ඇඳුම් පැළඳුම් වාසස්ථාන. ඒ කියන්නේ අපිට අපේ මේ මට දැන් ඉගෙන ගන්න හොඳ කාමරයක් නැහැ, හොඳ මේසයක් නැහැ. ඔය වගේ දේවල් කියමින් තමාගේ ඉගෙනීම් කටයුතු අතපසු කරගන්න එපා කියලා තමයි කියන්නේ. මේකෙන් එතකොට අපිට පැහැදිලි ශිෂ්‍ය ජීවිතයට ගන්න බොහෝ ආදර්ශ තියෙනවා. මම ඉතින් ඒ කරුණු ඔක්කොම මෙතන විස්තර කරන්නේ නැහැ. ඔයාලට පැහැදිලි ඊටාම සරල කරුණු ටිකක් තමයි මෙතන අපිට කතා කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි දැන් මේ දුෂ්කර අවස්ථාවන්ට උපේක්ෂාවෙන් මුහුණ දුන්නා කියන කාරණයට මේ වේරංජාවේ වස්විසු කාලයට අමතරව ආරාම පිළිගැනීම කියන කාරණයක් අදාළ කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි දන්නවා අනේපිඬු සිටුතුමා. ඒ වගේම විසාකාව. මේ කියන දායකයෝ දායිකාවෝ මේ දායිකාවෝ විශාල මිල මුදල් ඒ කාලේ කහවණුනේ භාවිතාවුනේ. ඉතින් කෝටි ගණන් වියදම් කරලා විතාම සැප පහසු ආරාම සකස් කරලා පූජා කරා. ඒ වගේම මිහිරි දාන මානාදිය පූජා කරා. ඒ වගේම තමයි අර උදේ බමුණා කරපු වැඩ වගේ දේවලුත් සිද්ධ වුණා. දුක් මුසු අවස්ථාවලටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ අවස්ථාවල සිව්පසය මනාව ලබා ගන්න ලැබුණේ නැහැ. සිව්පසය මතක නේද? සිව්පසය නම් කරන්න බලන්න දන්න ළමයි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස. මේවා සාමාන්‍ය පුද්ගලයෙකුට අවශ්‍ය දේවල්. ඉතින් භික්ෂු ශාසනයේදී සිව්පසය කියලා තමයි හඳුන්වන්නේ මූලික අවශ්‍යතාවන්. ඊළඟ ප්‍රශ්නේ බලමු. අපිට තව ටිකයි පාඩමේ කතා කරන්න තියෙන්නේ. හරි. දැන් මෙතෙක්කල් අපි කතා කරපු කරුණු ටික දැන් මෙච්චර වෙලා අපි කතා කරා මේ සම්පූර්ණ පාඩමේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සිට දිගු කාලයක් තිස්සේ විවිධ අභියෝගවලට මුහුණ දුන්න ආකාරය. එතකොට මේ අභියෝග හැම ඒ සියලුම අභියෝගවලට මුහුණ දීමේදී බුදුරජාණන් වහන්සේ කටයුතු කරපු ආකාරය තුලින් අපිට උපුට ගන්න පුළුවන් වැදගත් කරුණු ටිකක් තියෙනවා. ඒ තමයි පුද්ගල දියුණුව අඩාල කිරීමට හේතු වන බලවේග මොනවාද? එතන තියෙනවා පුද්ගල දියුණුව අඩාල වීමට හේතු වන කරුණු ගණනාවක්. මම ටිකක් මේ අකුරු ටික ඔප්පු කරන්නම් පේන්න. මෙන්න මේ කරුණු ටික දැන් අපිට පැහැදිලි වුණා. දැන් අපේ දියුණුව අපෙන් ඈත් වෙන්න විශේෂ හේතු ටිකක් විශේෂයෙන්ම ළමයින්ගේ එකක් තමයි මේ තරුණ මදේ කියන්නේ. ඒ කියන්නේ තරුණ කාලේ හිතට එනවා ලොකු හැඟීමක්. අපි සියලු දේම සමහර අවස්ථාවල බොහෝ දේවල් දන්නවා. අපිට උපදෙස් දෙන එක වරදක්. ඊළඟට අපි හිතන දේ නිවැරදි වගේ අදහස්, ඒ කියන්නේ වැරදි අදහස් ටිකක් හිතට එනවා. ඉතින් ඒක වරදක්ම නෙවෙයි. නමුත් ඒක දිගටම තමන් පවත්වාගෙන ගියොත් තමන්ගේ ජීවිතේ විනාශ වෙනවා. අපි ලෝකේ ඕනතරම් ලෝකෙ නෙමෙයි අපේ රටේමත් මේ වගේ අවස්ථා අනන්තව දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ තරුණ කමට හිතට ඇතිවෙන බොළඳ සිතිවිලි නිසා අපේ ජීවිතේ විනාශ වෙනවා. විශේෂයෙන් අපේ දියුණුව අඩාල වෙනවා. ඒකෙන් දෙමව්පියන්ගෙත් තමන්ගේ සමාජයේ ඉන්න අනිත් අයගේ දියුණුවක් නැති වෙලා යනවා. අනිත් එක තමයි කුසීතකම්, කම්මැලිකම්, ඊළඟට විවිධ කාමුක හැඟීම්. අනිත් එක තමයි ඊර්ෂ්‍යාව. ඊළඟට ඔය දඩබ්බර ගතිය කියලා දෙමව්පියොත් නිතරම කියනවනේ, වැඩිහිටියෝ කියනව නේද? ඒ කියන්නේ කවුරුවත් කියන දෙයක් අහන්න නැති ගතිය, හිස නොනැමෙන ගතිය, අකීකරු ගතිය. ඊළඟට ප්‍රචණ්ඩ සිතිවිලි. මෙන්න මේ කියන දියුණුව අඩාල වීමට හේතු වන කරුණු. මේවා බුද්ධහමේ දස මාර සේනාවන්ගේ ස්වරූපයන් විදිහටත් හඳුන්වලා තියෙනවා. ඊළඟට මොනවාද මේ දියුණුව අඩාල වෙන කරුණු වලින් ඈත් වෙලා දියුණුව
සඳහා අපි ඇති කරගන්න ඕනි ගුණාංග මොනවාද? අපේ දියුණුව වැඩි වෙන්න නම් මොනවාද ඇති කරගන්න ඕනි ගුණාංග? ප්‍රධාන වශයෙන් විමසුම්ශීලී බුද්ධිය තියෙන්න ඕනේ. ඒ කියන්නේ තීරණ ගන්න ඕනි ටිකක් හිතලා මතලා. එකපාරම තමන්ගේ හිතට ආපු සිතුවිල්ල එහෙම ක්‍රියාත්මක කරන්න යන්නේ නැහැ. හිතලා බලන්න ඕනි මම මේ දේ කරොත් මොන වගේ ප්‍රතිඵලයක් ලැබෙයිද? නොකරොත් මොන වගේ ප්‍රතිඵලයක් ලැබෙයිද? ඊළඟට අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. තමන් පටන් ගත්ත කාර්යය අවසාන වෙනතෙක් කරගෙන යන්න. දැන් අපි කාර්යයෙන් පටන් ගන්නවා මම මේ කාර්යය ඉතාලම හොඳට කරනවා මම මේ වගේ පුද්ගලයෙක් වෙනවා කවදා හරි කියලා පටන් ගන්නවා. නමුත් ඕක ටික කාලයක් ගිහිල්ලා ඔය මොනවා හරි අරමුණක් හිතට ආවම පස්සේ ඒ පස්සේ දුවනවා අපේ ප්‍රධාන අරමුණ අමතක කරනවා. ඒකට ඒ පුද්ගලයාට අදිෂ්ඨානයක් නැහැ. අනිත් එක ඉවසීම. ඉවසීම කියන්නේ අපිට දැන් අපේ දියුණුව සඳහා කටයුතු කරනකොට උදාහරණයක් විදිහට කියමුකෝ ඉගෙන ගන්න එකම මේ සඳහා කටයුතු කරනකොට නැත්තම් මිගිටිම් කටයුතු වල යෙදෙනකොට අපිට විවිධ වෙහෙසදායි අවස්ථාවල දැන් මේ අවස්ථාවෙත් ඔයාලා ඉවසීමකින් ඉන්නේ ලොකු ඉවසීමකින් තමයි මේ අවස්ථාවේ පාඩමට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ කියන්නේ එකම දේ අහගෙන ඉන්න එක කියන දෙයටම මෙතෙන්ටම මේකටම වෙන් වෙලා ඉන්න එක ටිකක් අමාරුයි. එක දිගට ගුරුවරයෙක් කියලා දෙනවා. ඉතින් මේක දරාගෙන ඉන්න අමාරුයි. නමුත් මේ ඉවසීම නැතුව පුළුවන්ද? අපිට ඕන විදිහට එහාට මෙහාට දුවපනිමින් විනෝදයෙන්ම ජීවිතේ කාලය ගත කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් නම් මේ ලෝකේ හැමෝම මේ දේ කරමින් ජීවත් වෙයි. එහෙම කරමින් ජීවත් වුණොත් විවේකීව ඉන්න ඕනි කාලේ තව දුක් මහන්සි වෙන්න වෙයි. දුක් මහන්සි වෙන්න ඕනි මේ කාලේ දුක් මහන්සි වෙන්නේ නැතුව ඉඳලා විවේකීව ඉන්න ඕනි කාලේ වයසට ගියාම විවේකීව ඉන්න ඕනි කාලේ නිදහසේ ඉන්න ඕනි කාලේ නැවත මේ මුලින් අත්හැරපු කාර්යයන් කරන්න සිද්ධ වෙයි. ඇයි ජීවත් වෙන විදිහක් නැහැ. සමහරට කියලා රැකියාවක් ආදායමක් ලැබෙන ක්‍රමයක් නැහැ. සමාජයේ පිළිගැනීමක් නැති වෙනවා. අධ්‍යාපනයක් නැති පුද්ගලයෙකුට විශේෂයෙන්ම කොයිතරම් මිල මුදල් තිබ්බත් ජීවත් වෙන්න බැරි වෙනවා අධ්‍යාපනයක් නැත්නම්. අධ්‍යාපනය ලබන්නේ ඒකයි. රැකියාවකටම නෙමෙයි. රැකියාවක් අවශ්‍ය නැහැ. අධ්‍යාපනයේ තියෙනවා නම් ඒ සියල්ල සකස් කරගන්න පුළුවන්. අධ්‍යාපනය කියන දේ හොඳට අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය එක ගුණයක් තමයි ඉවසීම. අනිත් එක ආත්ම සංයමය. ඒ ගුණය තමයි ওই ඉවසීම තුලම තියෙන්නේ. තමාව ටිකක් පාලනය කරගන්න ඕනේ. අනිත් එක නොපසුබස්නා උත්සාහය. ඒ කියන්නේ ආරම්භ කරන අවස්ථාවේ තිබ්බ උත්සාහය පස්සේ වෙනස් කරන්නේ නැහැ, අඩු කරන්නේ නැහැ. ඒ උත්සාහය දිගටම පවත්වාගෙන යනවා. මේ අපි කතා කරේ මොනවාද? පුද්ගලයාගේ දියුණුවට අවශ්‍ය උතුම් ගුණාංග. පුද්ගලයෙකු දියුණුවට අවශ්‍ය උතුම් ගුණාංග. මේක විභාගේ ප්‍රශ්නවලදී අර තුන්වෙනි කොටසට අහන ප්‍රශ්නවලදී අහන්න පුළුවන්. පුද්ගල දියුණුවට හේතු වන ගුණාංග 3ක් ලියන්න. ඒ වගේම මේ ගුණාංග 3 පිළිබඳව හැඳින්වීමක් කරන්න වගේ ඒ සමාන ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට මේ කරුණු ටික ඉතා වැදගත්. ඉස්සලා කතා කරේ පුද්ගල දියුණුව අඩාල කිරීමට හේතු වන බලවේග. ඒ තමයි තරුණ මදේ, කුසීතකම, කාමුක හැඟීම්, ඊර්ෂ්‍යාව, දඩබ්බර ගතිය, ප්‍රචණ්ඩ සිතිවිලි වගේ කරුණු. තවත් කරුණු ඔයාලට එකතු කරගන්න පුළුවන්. අපි මේ අදහසක් දෙන්න විතරයි මේ කරුණු ටික ඉදිරිපත් කරන්නේ. ඊළඟට දැන් බලමු අපි පාඩම මෙච්චරයි කතා කරන්න තියෙන්නේ. පාඩම අවසානයේ දැන් අපි මෙතෙක් කතා කරපු කරුණු ටික ගුණ වෙන විදිහට මෙන්න මේ විදිහට වගුවක් සකස් කරගමු. පුළුවන් නම් දැන් මේ ටික අපි ලියාගමු කතා කරන ගමන්. ළමයි ලියාගන්න මම මේ ටික කතා කරන ගමන් කරුණු ටික ගොනු කරන්න බලන්න. හැබැයි මේ ඔක්කොම ඉතින් අපි කියලා ලියලාම දෙන එක ඒ තරම් ගැළපෙන්නේ නැහැ. නමුත් අපි කීපයක් බලමු මේ විදිහට ලියන්න මේ වගුව සම්පූර්ණ කරන්න. ළමයි ඊළඟ දවසේ පන්තියට එනකොට මේ වගුව සම්පූර්ණ කරගෙන එන්න ඒ වගුව අනිවාර්යයෙන්ම තමයි එකිනෙකා මම එක ළමයාගෙන් අහනවා ළමයාගේ නම කියලා. එතකොට මේ ළමයා අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරලා දෙන්න ඕනේ. හැම ළමයෙක්ම හැම පාඩමක් අවසානයේම දෙන පැවරුම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ඊළඟ පන්තියට සහභාගී වෙනකොට. ඉතින් මේකෙත් පැවරුම විදිහට මම ටිකක් ඉතුරු කරනවා.
ළමයි ඊටු ටික සම්පූර්ණ කරගෙන එන්න ඕනේ. මේක තමයි උදාහරණේ පළවෙනි එක මේ විදිහට ලියා ගන්න වගුව සම්පූර්ණ කරගෙන එන්න බුදු සිරිතේ අභියෝග එක පැත්තකින්. ඊළඟට අනිත් පැත්තේ මේ බුදු සිරිතේ අභියෝගය ඇසුරින් අපේ ජීවිතයට ගත හැකි ආදර්ශ කියලා එහා පැත්තෙන් ලියාගෙන මෙන්න මේ විදිහට මේ උදාහරණය දක්වලා තියෙන විදිහට මේ වගුව සම්පූර්ණ කරන්න. දැන් උදාහරණයක් විදිහට අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ දුෂ්කරම එහෙම නැත්නම් බෝසතාණන් වහන්සේ ජයගත්ත දුෂ්කරම අභියෝගය වෙන්නේ මොකද්ද? බුද්ධත්වයට පත්වීම. මේ අභියෝගයේ ජයගත් ආකාරයෙන් අපේ ජීවිතේට අපිට ගන්න තියෙන ආදර්ශ මොනවාද? දැන් මතකනේ අපිට අපි ඉස්සලා කතා කරා බුද්ධත්වයට පත්වීම සඳහා බෝසතාණන් වහන්සේට උපකාර වුණ සුවිශේෂී ශක්තිය මොකද්ද කියලා. මේ සුවිශේෂී ශක්තිය තමයි සංසාරයේ දිගු කාලයක් පුරුදු පුහුණු කරපු ආධ්‍යාත්මික ගුණය. ඒට ගැළපෙන විදිහටම අපේ ජීවිතයටත් ගන්න පුළුවන් ආදර්ශය මොකද්ද? අභියෝග ජය ගැනීමට ආධ්‍යාත්මික ගුණධර්ම වර්ධනය කරගත යුතුය. එක කාරණයක්. ඊළඟට තව ආදර්ශයක් අභියෝග ජය ගැනීමට කුසලතා දියුණු කර ගැනීම නැත්නම් කුසලතා අවශ්‍ය වෙයි. ඔන්න ඔයගේ ආදර්ශ අපිට පුදු සිරිතේ අභියෝග ජයගත් අවස්ථාවලට ගලපන්න පුළුවන්. දැන් මේ එක කාරණයක් විතරයි මම ලිව්වේ. ඊළඟට ඒ වගුව දැන් මේකේ සම්පූර්ණයෙන් දක්වන්න බැරි නිසා ඔයාලා එක වගුවකට ගන්න මේ කරුණු ටික. මම ඊළඟ කාරණේ ගමු උදාහරණයක් විදිහට. තණ්හා රති රගා කියන මාර දූවරු පෙරදවීම. මේ අවස්ථාවෙත් බුදුරජාණන් වහන්සේ අභියෝගයක් ජයගත් අවස්ථාවක්. ඒ කියන්නේ ඒ මාර දූවරුන් විවිධ රංගනයන් ඉදිරිපත් කරමින් උත්සාහ කරා බුදුරජාණන් වහන්සේගේ මේ මානසික ඒකාග්‍රතාවය බිඳ දාන්න. නමුත් බුදුරජාණන් වහන්සේගේ මානසික ස්වභාවය වෙනස් කරන්න මේ මාර දූවරුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා වුන් ඒ කාර්ය නතර කරලා ඉවත් වෙලා යනවා. මේක ශිෂ්‍ය ජීවිතයට එහෙම නැත්නම් අපේ ගිහියන්ගේ ජීවිතයට ආදර්ශයක් විදිහට ගන්න පුළුවන් කොහොමද? එකක් තමයි ආශාවන්ට වහල් වෙලා දියුණුව අඩාල කර නොගැනීම. එහෙම නැත්නම් ආශාවන්ට වහල් නොවි දියුණුව සඳහා කටයුතු කිරීම. තව කාරණයක් ලියන්න පුළුවන්. අපි ජීවිතේ මුල් තැන දෙන්නේ ආශාවන්ටද අවශ්‍යතාවලටද? ආශාවන්ට වඩා අවශ්‍යතාවයට මුල් තැන දීම කියලා ආදර්ශයක් මේ මාරදූරු පෙරදවීම කියන බුදුරජාණන් වහන්සේ ජයගත්ත අභියෝගය හරහා අපිට ගොඩනගා ගන්න පුළුවන් ආදර්ශයක් විදිහට. ඊළඟට අර වේරංජා පුර වස්විසීම ඒ අවස්ථාවේ අභියෝගය ජයගත් ආකාරය අනුව අපිට ඕනම් පුළුවන් විමසුම්ශීලීව කටයුතු කිරීම. ඒ වගේම අවස්ථාවෝචිතව තීරණ ගැනීම, අපක්ෂපාතී වීම වගේ කරුණු අපේ ජීවිතේට ආදර්ශයට ගන්න පුළුවන්. තව කරුණු තියෙනවද? මොනවාද ආයේ තියෙන්නේ? දසමාර සේනා පෙරදවීමත් අභියෝගයක් ජයගත් අවස්ථාවක්. මේ අවස්ථාවේ
බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ඒ බුදුරජාණන් වහන්සේ ජීවිතය අභියෝග ජයගත්ත ආකාරයක් තමයි ප්‍රකට වෙන්නේ. මේ අවස්ථාවෙනොත් අපේ ජීවිතයට ගන්න තියෙන ආදර්ශය මොකද්ද? ආදර්ශ ගන්නවක් ගන්න පුළුවන් උත්සාහය, කැපවීම, ඊළඟට අරමුණු ඉටුවන තුරු උත්සාහය අත් නොහැරීම, කොපමණ බාධාවන් පැමිණියත් ඒ බාධාවන් ඉවසා දරා ගැනීමෙන් තමාගේ දියුණුව අඩාල කර නොගැනීම වගේ කරුණු අපිට ආදර්ශ විදියට සඳහන් කරන්න පුළුවන්. එහෙනම් අපිට මේ පාඩමේ දැන් ඊළඟ දවසේ එනකොට ළමයි මේ ටික සම්පූර්ණ කරගෙන ලස්සන වගුවක් හදාගෙන ඉන්න. අද අපි කතා කරපු පාඩමේ කෙටියෙන්ම කතා කරොත් මේ වෙනකන් කතා කරේ බෝසත් දිවිය පිළිබඳව නෙවෙයි, බෝසත් දිවියේ අභියෝග ජයගත්ත අවස්ථාවක් විදිහට අපිට කතා කරන්න පුළුවන් එකම දේ මේ පාඩමේ සඳහන් වන බුද්ධත්වයට පත්වීම. ඊළඟට එතනින් එහාට තියෙන්නේ බුදු සිරිත. ඒ කියන්නේ බුද්ධත්වයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ මුහුණ දුන්න අභියෝග කිහිපයක්. ඒ අභියෝග තමයි දසමාර්ථේනාව පැරදිවීම, මාර්ගදූවරුන්ට මුහුණ දීම, සස්සතිය ගත කරපු ආකාරය, ඊළඟට අර ගෝසිතාරාමේ කලහකාරී භික්ෂුන්ගේ හැසිරීමට මුහුණ දුන්න ආකාරය, වේරංජාපුර වස්විසීම, අර ජව ආහාරයට අනුභව කරමින් උදේ බමුණාගේ ආරාධනාවෙන් වේරංජාවේ වස්විසීම, ඊළඟට ආරාම පිළිගැනීම. එතනදි කියන්නේ බුදුරජාණන් වහන්සේට සැප පහසු ආරාම ආදිය පිළිගැන්වුවා. නමුත් අර වේරංජාපුරේ වස්විසුවා වගේ ඊටාම දුක්ඛ සෙයියාවන් අනුභව කරමින් වාසය කරන්නත් සිද්ධ වුණා. ඒ අවස්ථා දෙකේදීම බුදුරජාණන් වහන්සේ උපේක්ෂාවෙන් ඒ සැප දුක විඳ දරා ගනිමින් අභියෝග වලට මුහුණ දුන්න ආකාරය. මෙන්න මේ කියන බුදුරජාණන් වහන්සේ අභියෝග වලට මුහුණ දුන්න අවස්ථාවලින් අපේ ජීවිතේට ගන්න තියෙන ආදර්ශ ගොඩක් තියෙනවා. ශිෂ්‍යයන් වශයෙන් ආරම්භයේදීම අපි අභියෝගය හඳුනා ගන්න ඕනේ. මුලින්ම අපි අභියෝගයක් හඳුනා ගන්න ඕනේ. අභියෝගය හඳුනාගන්නේ නැතුව බෑ අපිට අභියෝගයන්ට මුහුණ දෙන්න. අභියෝගය දන්නේ නැතුව කොහොමද අපි අභියෝගයට මුහුණ දෙන්නේ? ඊළඟට ඒ අභියෝගයන්ට මුහුණ දෙන්න ඕනේ ඊටාම ධෛර්ය සම්පන්නව, ලොකු මානසික ශක්තියකින් යුක්තව, නොසැලී කටයුතු කරමින් අපි ඒ අභියෝගයන්ට මුහුණ දෙන්න ඕනේ. එහෙම අභියෝගයන්ට මුහුණ දුන්නොත් අපේ ජීවිතේ සාර්ථක වෙනවා. අපේ ජීවිතේ බලාපොරොත්තු නොවුන බොහෝ දේවල් අපේ ජීවිතේ කරා ළඟා වෙනවා. එහෙනම් අද අපි ඔන්න කතා කරන්න තියෙන පාඩම ඔච්චරයි. අපිට ඊයේ පාඩම සාකච්ඡා කරන්න බැරි වුණා. වර්ෂාව නිසා සමහර ප්‍රදේශවල, අපේ ප්‍රදේශයේ වර්ෂාවට වැස්ස නිසා ලොකු කරදර ගොඩක් ඇති වුණා. මේ අන්තර්ජාල සම්බන්ධතාව බිඳ වැටෙනවා. ඒ වගේම විදුලි සම්බන්ධතාව බිඳ වැටෙනවා. මේ කියන්නේ අභියෝග තමයි. ඉතින් අපි ප්‍රායෝගික ජීවිතයටත් ගලප ගන්න ඕනේ. ඒ කියන්නේ විභාගي සමත් වෙන්න විතරක් නෙමෙයි. අපිට ප්‍රායෝගික ජීවිතේ සාර්ථක කරගන්න විශේෂයෙන්ම මේ බුද්ධ ධර්මයේ විශේෂ වැදගත්. අනිත් විෂයන් වලට වඩා විශේෂ වැදගත්කමක් තියෙන මේ විෂයේ. දැන් උදාහරණයක් විදිහට බලන්නකෝ, බොහෝ විභාග සහතික, බොහෝ උගත්කම් තියෙන බොහෝ මිනිසුන් අපි අනන්තවත් දැකලා තියෙනවා. විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සමහර විට පාරවල් ගානේ වැටිලා ඉන්නවා. අවස්ථා තියෙනවා තමන්ගේ ජීවිතයේ ගෞරවය විනාශ කරගනිමින්. ඒකට හේතුව මොකද්ද? විභාග සහතික ලබා ගත්තා, දැනුම ලබා ගත්තා, නමුත් ජීවිතය ගැන දන්නේ නැතිකම, ජීවිතේ වටිනාකම, මිනිස් ජීවිතයක් ලැබීමේ වටිනාකම තේරුම් ගන්න බැරි වුණාම තමයි එහෙම වෙන්නේ. ඒ නිසා ඔයාලගේ ජීවිතවලට උනත් ඒවා නොවෙන්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න, අපි මේ බුද්ධහම ඉගෙන ගන්නේ අපි ආගමක් වශයෙන් ලෝකයට පෙන්වන්නවත්, අපි බෞද්ධයෝ කියලා පෙන්වන්නවත්, රණ්ඩු සරුවල් කරන්නවත්, වෙනත් ආගම් පහත් කරලා සලකන්නවත් නෙමෙයි, අපේ ජීවිතේ සාර්ථක කරගන්න. ප්‍රායෝගික වශයෙන් ජීවිතේ සාර්ථක කරගෙන සාර්ථක ජීවිතයක් ගත කරන්න. එච්චරයි. ඉතින් ඒ නිසා දැනුම විතරක් මදි, විභාග ජයග්‍රහණය කරාට විතරක් මදි, රැකියාව තිබ්බට විතරක් මදි.
අපිට ජීවිතේ කියවන්න ජීවිතේ කියවලා සාර්ථක ජීවිතයක් සකස් කරගන්න අපිට පුළුවන් වෙන්න ඕනි පොත් විතරක් කියවලා මදි. ඒ නිසා ඒ සඳහා හොඳ උපකාරයක් තමයි මේ බුද්ධ ධර්මය කියන විෂය. එහෙනම් ළමයි හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔන්න අද දවසේ පාඩම අපි මෙහෙම අවසන් කරනවා. ඊළඟ දවසේ අපි මේ නිවාඩු දවස් ටික නිසා ටිකක් පාඩම් කීපයක් කරන්න බලමු. ටිකක් වැඩියෙන් සතියක් බලාගෙන ඉන්නේ නැතුව පාඩම මම මේක දැන් රෙකෝඩ් කරලා ටිකක් වෙලා යයි මේක කන්වර්ට් වෙන්න. ඊට පස්සේ රෙකෝඩ් කරලා මම සහභාගී වෙන්න බැරි වෙච්ච අනිත් ළමයින්ටත් දාන්න. ඔයාලටත් දාන්නම්. ඔයාලා නැවත මේ පාඩම මගින් සම්බන්ධ වෙච්ච අයත් නැවත බලලා හොඳට පාඩම කීප වතාවක් අධ්‍යයනය කරන්න. මම මුල් අවස්ථා ටිකේ මේක YouTube එකටත් දාන්න. එතකොට එතෙන්ට ගිහිල්ලා ඔයාලා link එක දෙන්නම්. පාඩම කීප වතාවක් නරඹලා හොඳට දැනුම ලබා ගන්න. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. පාඩම මෙතනින් අවසන් කරන්න. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔන්න දැන් අහන්න. මේ පාඩම පිළිබඳව මොන හරි ප්‍රශ්න තියෙනවද? ළමයින්ට මොන හරි ප්‍රශ්න තියෙනවද කතා කරපු පාඩමේ? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නැත්නම් අපි පාඩම මෙතනින් අවසන් කරනවා. එහෙනම් ඊළඟ දවසේ දෙවෙනි පාඩමට සූදානම් වෙලා එන්න. මම පාඩමට කලින් PDF එකක් සකස් කරලා දාන්නම් ඒ පාඩමට අදාළ කරුණු පිළිබඳව.